අයිබෝවන් සුව උදෑසනක් වේවා. අයිබෝවන් සුව උදෑසනක් වේවා. අදත් අපි සුදනම් පත්තරමෙන්තු ආරම්භ කරන්න. දවසේ තියෙන ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත් ඒ වගේම ඉතාමත්ම වැදගත් පුවත් අපි ඔබත් එක්ක කතා බහ කරනවා. රටට මොනවද වෙන්නේ කියලා අපි ඔබත් එක්ක කතා බහ කරනවා. පත්තරමෙන්තුවත් එක්ක ඔබ සියල්ල රැඳී සිටින්නේ නිසා බව අපි දන්නවා. දිනුෂි දැන් සාමාන්‍යයෙන් ගොඩක් ජනප්‍රිය වැඩසටහනක් බවට මේක පත් වෙලා තිනවා. බොහෝ දෙනා නරඹන වැඩසටහනක් බවට පත් වෙලා තිනවා. උදේ 6ට එන්නේ. සාමාන්‍ය ජනමාධ්‍ය වලින් ගත්තොත් එimhe මුලින්ම මේ පිළිබඳව කතා බහ කරන්නේ අපි සහ මේ සියලුම පුවත්පත් මාධ්‍යවේදීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ මහන්සිය, ඔවුන් කටයුතු කරන දේවල් තමයි අපි ඉතාමත්ම ඉක්මනින් ජනතාවට ගෙනියන්නේ. ඒ වගේම තමයි මෙහි අපි කියන්නේ ප්‍රධාන පුවත් ටික සියලු විස්තර ටික බලන්න පත්තරය ගන්න නැත්නම් මේ වෙලාවේ අන්තර්ජාලයෙන් පත්තරයත් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙකුට. මේ පිළිබඳව මතක් කරන ගමන් දිනුෂ අපි හැමදාම කතා කරනවා දවසේ තියෙන තොරතුරු තත්ත්වයන් කොහොමද කියලා. මේ වෙනකොට භයානක වෛරස් තත්ත්වයන් කිහිපයක් වාර්තා වෙනවා කියලා කියන විශේෂයෙන්ම ඉන්දියානු වෛරසය පිළිබඳව ඒ වගේම තමයි එන්නත් ලබා දීමේ පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කරා. ඉන්දියාවේ එන්නත එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් එන්නත අපිට ලැබෙන්නේ නැතිකොට තවත් එන්නතක් මෙහෙ දෙන්න පටන් අරන් තිනවා. මේ රුසියානු එන්නත අපි දැන් ඊයේ දවසේ ඉඳලා ලබා දෙන්න පටන් අරන් තිනවා. මේ තොරතුරු සියල්ල අද දවසේදී කතා බහ කරන්න සූදානම්. ඔක්කොටම කලින් ලෝකයේ තත්ත්වය කොහොමද? දැන් ලෝකය ඉන්දියාවයි සමානයි වගේද? සමාන වේගෙන යන බොහෝ දේවල් එක්තරා යුගයක ලෝකයට ගිය ඉන්දියාවෙන් දැන් ඉන්දියාවෙන් එහෙම වසංගත ප්‍රවේදයන් ලෝකයට යන්න පටන් අරගෙන තියෙනවා. හරි, අපි ඉන්දියාවෙන් පටන් ගන්න කතාව ලෝකෙ කොහොමද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා බලමු. 15 කෝටි 66 ලක්ෂ 69565ක් කොවිඩ් ආසාදිතයන් අද උදෑසන වෙද්දී ලංකාවේ වෙලාවෙන් ඒ කියන්නේ 5:40ට විතර වගේ වාර්තා වෙනවා. 15 කෝටි 66 ලක්ෂ 69565. ඔබට මතක නම් ගිය සතියේ බ්‍රහස්පතින්ද විතර තමයි අපි මුලින්ම කිව්වේ 15 කෝටි ඉක්මවා ගියා කියලා. දැන් 15 කෝටියෙත් තවත් ලක්ෂ 50ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. 15 කෝටි 66 ලක්ෂයක් ආසාදිතයන් වාර්තා වෙනවා. තවත් ලක්ෂ 66ක්ම වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 32 ලක්ෂ 68947යි. එතකොට ලෝකෙම ගත්තම ප්‍රවණතාව තමයි කෝටි 3කට වැඩිය මැරලා තියෙනවා. නෑ ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක්. ලක්ෂ 30. ඔව්. කියන්නේ මිලියන 3.2ක්. කියන්නේ ලක්ෂ 32යි ඔව් 32 ලක්ෂ 68947 ඔව් මිලියන 3.2ක ප්‍රමාණයක්. ඒතර ඊයේ දවසේ ගත්තොත් ඊයේ දවසෙත් වැඩිපුරම රෝගීන් වාර්තා වෙනවා ඉන්දියාවේ 4,14,443ක් රෝගීන් වාර්තා වෙනවා. ලෝකෙම වාර්තා වෙන්නේ 8,40,308යි. දැන් මෙතනදී එක කාරණාවක් තියෙනවා බුද්ධික. දැන් ලෝක ප්‍රවණතාව හැටියට පේන්න තියෙන දේ තමයි අර එන්නත් ලැබිච්ච රටවල් වල වෛරසය පැතිරීම පාලනය වෙලා තියෙනවා. එන්නත් නැති රටවල් වල වෛරසය ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. දැන් ලංකාවට අත්විඳින්න වෙලා තියෙන්නේ ඒ කාරණාව. එතකොට දැන් සයිනෝෆාර්ම් එන්නතට WHO එක තවදුරටත් අනුමැතිය දීම පමා කළා මේ සතිය වෙද්දි. සමහරට මේ සතිය අන්ත්‍ය වෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙයි කියලා කියනවා. මොකද 78.1ක විතර අර එෆිකසි රේට් එකක් කියලා කියන්නේ කාර්යක්ෂමතා අගයක් පෙන්눔 කරනවා සයිනෝෆාර්ම් එන්නත. සයිනෝෆාර්ම් එන්නත නිෂ්පාදනය කරන චීනය කියන්නේ හරි අපි මේක නිෂ්පාදනය කරන්නේ දුප්පත් රටවල් වලට මේ සම්පත මෙතෙක් නොගිහිච්ච රටවල් වලට ලබා දෙන්න කියලා. එහෙම වුණොත් ඒක සහනදායී ආරංචියක් වෙයි. ඉන්දියාවේ ඊයේ දවසට මරණ වාර්තා වන 3920ක් ලෝකෙම ඊයේ මරණ 13646ක් වාර්තා වෙනවා. එතකොට ලංකාවේ තත්ත්වෙත් අපි ඕනනම් බලන්න පුළුවන්. කොවිඩ් කාර්යසාධක බලකාය ඔවුන්ගේ වෙබ් අඩවිය යාවත්කාලන කරනවා. ඒ යාවත්කාලන කරන ඊයේ රෑ 11:20ට ඒ අනුව ලංකාවේ ඊයේ දවසට වාර්තා වෙනවා අලුතෙන් රෝගීන් 1851ක්. 1851ක්. ඒ වගේම රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට මේ වෙනකොට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17805ක්. 17805ක් මේ වෙනකොට යම් ආකාරයකින් එක්ක රෝහලක එහෙම නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා. අපි සතියකට දෙකකට කලින් දිනුෂත් මමත් මේ 10000 සීමාවෙ ඉඳලත් පල්ලෙහාට ඇවිල්ලා 2000 ගණන් වෙනකනුත් කියනවා මට හොඳට මතකයි. සති දෙකකට කලින් දැන් 3000ට වඩා අඩුවට ඇවිල්ලා තියෙන්නේ. මේක පරිස්සම් කරගන්න ඕන. හැබැයි ශෛලේන්ද්‍ර සිල්ලා මැතිතුමන් යුද හමුදාපතිතුමා කිව්වා මේ අවුරුදු පොකුර ආවොත් 20 වෙනිදාන් පස්සේ අපිට තොරතුරු බලා ගන්න පුළුවන් කියලා. මේ අපි ඒ තොරතුරු තමයි බලාගෙන යන්නේ. කොයිතරම් පරිස්සමෙන් අපි ඉඳලාද කියලා තේරෙනවා නේද? ඔව්. එතකොට අලුත් අවුරුදු පොකුරු
මල් සැනකිලි කියලා තමයි පේන්න තියෙන්නේ. 1,19,424ක් සමස්ත රෝගීන් ලංකාවෙන් වාර්තා වෙනවා. හැබැයි එයින් 1,885ක් සුව වෙලා ගෙදර ගිහිල්ලා තිනවා. ඒක තමයි ප්‍රීතියට කාරණය, සැනසෙල්ලට කාරණය. මරණ 734ක් ලංකාවෙන් වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ අපිට හිතන්න වෙන්නේ, අපිට කියන්න වෙන්නේ ඉන්දියාව දිහා බලාගෙන හැදෙමු කියලා. බුද්ධික මේ අද ඉන්දියාව ගැන කතා කරපු නිසා රවීන්ද්‍රනාත් tagore තුමන්ගේ 160 වන ජන්මදිනය විදියට අද දවස සමරන්නේ 160 වන ජන්මදිනය. tagore තුමාගේ පද රචනාවක් අර මහගමසේකරයන් සිංහලයට නගනවනේ, අනුවාදනය කරනවනේ. ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා නිර්මල ජල ධාරාව තරකයේ සිඳී බිඳී නොසිඳේ. එතකොට ඉන්දියාව දිහා බලාගෙන හැදෙනවා නම් ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා තියෙන හැටි පේන්න තියෙනවා. ඒ නිසා නිර්මල ජල ධාරාව තරකයේ සිඳී බිඳී නොසිඳේ. අපි මතක් කරන්න කැමති මීට කලින් දිනෝෂ එක දවසක් ඔය යමක් වැරදි වුණා නම් නිවැරදි කරගන්න ඕන ඒ දැනගත්තුවාම කියලා. අපි ලක්ෂ ගැන, කෝටි ගැන කතා කරනවා, මිලියන ගැන කතා කරනවා, ටොන්, මෙට්‍රික් ටොන් මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඊයේ නෙවෙයි පෙරේද දවසේ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී මං දිනෝෂ වැඩසටහන හරියට ඉදිරිපත් කරා පත්තරේ තියෙන එක. මං දිනෝෂත් එක්ක විමසා සිටියා ටොන් 1000 මෙට්‍රික් ටොන් එකයි නේද කියලා. මම මෙතනින් එළියට යනකොටම දුරකථන ඇමතුමක් ආවා. එහි කතා කරලා තිබුණේ රංජන් ජයවර්ධන කියලා මහත්මයෙක්. මම නැවතතාවක් එතුමාට පෙරලා දුරකථන ඇමතුමක් ගත්තා. එතුමා කඩවත තමයි ඉන්නේ. විශ්‍රාමික හිටපු ඉංජිනේරුවරයෙක්. දැන් විශ්‍රාමිකයි. විදුලි මණ්ඩලයේ තමයි වැඩ කරලා තියෙන්නේ. එතුමා දැන් තැන් තැන් වලට ගිහලා මේ මෙට්‍රික් ටොන් ගැන, ටොන් ගැන, එහෙම නැත්නම් කිලෝ ගැන මේ ඒකක සම්බන්ධයෙන්ම විශේෂයෙන් උගන්වනවා. විදුලි මණ්ඩලයේ ඉන්න කණ්ඩායම් ඒගොල්ලෝ දන්නවා මිනුම් කටයුතු කරන්නේ කොහොමද එහෙමද කියලා. විශේෂයෙන් ඉංජිනේරු මහත්මයෙක්. එතුමා මට පැහැදිලි කරලා දුන්නා මේ ටොන් 1000 කියන එක මෙට්‍රික් ටොන් එකයි කියන එක වැරදි. එතකොට කිලෝ 1000ක් ටොන් එකයි ඒක හරියි. ටොන් කියන කතාව වෙනම කතාවක්, මෙට්‍රික් කියන කතාව වෙනම කතාවක්ද දිනුෂයමයි උදේට සම්බන්ධ වුණේ ඒකයි. ලක්ෂ කෝටි වලත් එහෙමයි. ලක්ෂ 10යි කියලා කියන්නේ මිලියන එකයි. ලක්ෂ 100යි කියන්නේ කෝටි එකයි. මේක විශේෂයෙන්ම ඉස්කෝලේ යන දරුවෝ සහ ගොඩක් අය දන්නවා. සමහරක් වෙලාවට මේක පටල ගන්නවා. එදා අපිට වැරදුනා. වැරදිච්ච එක මෙන්න නිවැරදි කරන්නේ. ටොන් 1000ක් මෙට්‍රික් ටොන් එකයි කියලා කිව්වා. ඒක වැරදි. ඒ කියන්නේ මෙට්‍රික් කියලා කියන්නේ ඒ මිනුම ක්‍රමය. දැන් අර ඉස්සර තිබුණ රාත්තල්, ඊට පස්සේ අඟල්, අඩි එහෙම තිබුණානේ. ඒක වෙනුවට ආවා මෙට්‍රික් ක්‍රමය. දැන් මෙට්‍රික් ක්‍රමයටත් පස්සේ ඇවිල්ලා තිනවා IS ක්‍රමය, ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ක්‍රමය. මෙට්‍රික් ක්‍රමය සහ මේ IS ක්‍රමය පටන් ගන්නේ ප්‍රංශය. දැන් බුද්ධික ওই කතාව කියන වෙලාවේදී මටත් පොඩි සැකයක් ආවා. හැබැයි තහවුරු කරගන්න බෑනේ. අර කොක් 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 කොකරවකා කියලා නෑ ඒක වැරදි. කොක් 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 කොරවරකා කියලා කියන්නත් බෑනේ. කොරවක්ක කියලා හරියටම දැනගෙන ඉපැයි කියන්නේ. අපි යමු අද පුවත්පත්වල ප්‍රධාන පුවත් මොනවද කියලා බලන්න. ප්‍රධාන පුවත් එක්ක එකතු වෙමු දැන්. කොරෝනා සම්බන්ධ පුවත් තියෙනවා. අපි මුලින්ම ලංකාවේ තියෙන කොරෝනා තත්ත්වය කතා කරපු නිසා ඊයේ දවසේදී සිදුවුණු සිදුවීමක් සම්බන්ධයෙන් කතා බහ කරන්නම්. දිවයින පුවත්පතේ මුල් පුවතටම යන සූදානම් වෙන්නේ. ලක්ෂ 120ක් බේරගනි අනුරාධපුර කොල්ලය වර්ධි කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තිනවා. ATM එක ළඟ වෙඩිපත්තු වෙයි. අනුරාධපුර විශේෂ වාර්තාකරු පර්සි කුරේරු මිහින්තලේ වාර්තාකරු රංග චතුයි මේ ඉදිරිපත් කරන්නේ. මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂකාංශ නිලධාරීන්ට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 120ක මුදලක් කොල්ල කෑමට උත්සාහ කළ කොල්ලකරුවන් දෙදෙනෙක් සමග ඇති වූ වෙඩිහුමාරුවකින් ඊයේ උදෑසන ආරක්ෂකාංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. විශේෂයෙන් කතා බහ කරලා තියෙනවා තොරතුරු සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද, මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන තොරතුර. අනුරාධපුර නවනගරයේ පිහිටි සිව්වනපට මගේ පිහිටි පෞද්ගලික බැංකු ශාලාවක ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයකට මුදල් ඇතුළත් කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ තමයි මෙහෙම සැකකරුවන් දෙදෙනා මොටර් බයිසිකලයකින් ඇවිල්ලා තිනවා. ඇවිල්ලා මිරිස්කුඩු ගහලා තිනවා එක ආරක්ෂක නිලධාරියෙකුට. ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙච්ච අනිත් ආරක්ෂක නිලධාරියා වෙඩි තියලා තිනවා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවියෙන්. එතකොට ඒ එක්කෙනෙකුටත් නැත්නම් ආපු සහකරුවෙකුටත් වෙඩි වැදුනායි කියලා සැක කරනවා. නමුත් ඔවුන්ගේ අතේ තිබිච්ච පිස්තෝලයෙන් වෙඩි තියලා තිනවා. කොහොම වුණත් මුදල් ටික බේර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් එක ආරක්ෂක නිලධාරියෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබනවා. පොලිසිය විසින් මෙහි වැඩිදුර පරීක්ෂණ කරන්න යනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. බුද්ධික අද කතාව පටන් ගනිද්දිම වැරදි හදාගත්ත, වැරදි වහගන්න උත්සාහ ගත්තේ නෑ. දැන් දත්ත ටික මුලින්ම එන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයට නම්. එතකොට ඒ දත්ත ටික ආවම
ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් නම් කොහොමද වැඩි වෙන්නේ කියලා සාමාන්‍යයෙන් ප්‍රක්ෂේපණය කරන්න ඕනේ, ෆෝකාස්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ, ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තියෙද්දිත් දැන් කියනවා කොරෝනා වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බෑ කියලා. මේක මීට කලින් කිව්වනම් කොච්චර හොඳයිද දොස්තර මහත්තයෝ. රංජන් කස්තූරි වාර්තාකරන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ දිනකට අලුතින් රෝගීන් 2000ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල 17000ක් කොරෝනා වැඩිවීම සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බෑ. හැම රෝහලකටම විශේෂ වාට්ටු කියලා විශේෂඥ වෛද්‍ය සුදත් සමරීර මහත්මයා කියනවා. අද පුවත්පත වාර්තා කරන කොරෝනා සම්බන්ධයෙන් ඊළඟට උද්ගත වෙන මතුවන ප්‍රශ්නය අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට දරුවන් ලක්ෂ 3.5කට ආසන්න ප්‍රමාණයක් 3,20,000ක් 3,30,000ක් අතර ප්‍රමාණයක් එනවා. ගැබිනි මව්වරු 3,19,000කට කොවිඩ් එන්නත කඩනමින් ලබා දී යුතුයි. මේ කියන්නේ 80%ක් පවන ප්‍රමාණයක්. මීට වඩා වැඩි ප්‍රමාණයක් සිටින්නට හැකි. නිදර්ශනයේ වික්‍රමසිංහ අද පුවත්පතේ මේ වාර්තාව ඉදිරිපත් කරනවා. මේ වනට ලංකාව තුල සිටින ගර්භණී මව්වරුන් 3,19,000කට ආසන ප්‍රමාණයකට කොවිඩ්-19 මර්ධනය එන්නත අනිවාර්යෙන්ම හා කඩිනමින් ලබා දිය යුතු බවත් එමගින් 2022 වසරේ සිදුවීමට ඉඩ ඇති විශාල මාතෘ මරණ සංඛ්‍යාවක් වළක්වාගත හැකි බවත් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වා දෙනවා කියලා සඳහන් කරනවා. 80%කට පමණ ප්‍රමාණයක් COVID-19 වෛරසය වැළඳී සති 28ක අවධියේ පසු වෙන ගර්භණී මව්වරුන්ගෙන් 80%ක පමණ ප්‍රමාණයක් එම රෝග ලක්ෂණ පෙන්눔 නොකරන බවත් වාර්තා වෙනවා කියලා සඳහන් කරනවා. ඒක නිසා ගැබිනි මව්වරුන් 3,19,000කට ආසන්න ප්‍රමාණයකට එන්නත් ලබා දී යුතුයි. කොළඹ කාසල් වීදියේ කාන්තාරෝහලේ ප්‍රසව හා නාරි වේද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා ප්‍රකාශ කරා ගැබිනි මව්වරුන්ගේ පළමු සති 28න් වෛරසය ආසදීමේ බලපෑමක් නොතිබුණත් ඉන් පසුව මේ ඉතා විශාල වශයෙන් බලපාන්නට හැකියාව ලැබෙනවා කියලා. මේ කොරෝනා පළවෙනි සති 28 දී රෝගය හැදෙන කාන්තාවන්ගෙන් 80%ක් විතරම කිසිම රෝග ලක්ෂණයක් නැහැ. PCR සිදු කළොත් පමණයි හොයාගන්න පුළුවන්. මේ කාලේ දරුවන්ට වෙන සංකූලතා අඩුයි. සති 28න් පසුව මව්වරු කොවිඩ් ආසාදනය වුණොත් ටිකක් බරපතල තත්යකට පත් වෙන්න පුළුවන්. ඒ අනුව දෙවෙනි සති 28 සංකූලතා වැඩි වෙන්නට පුළුවන්. එම ගර්භණී මව්වරුන්ගෙන් සැකසිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. අපි දරුවන්ව අම්මාවරුන්ව බේරා ගැනීමට අවශ්‍යයි. ඒ විදිහට මේ රටේ සියලුම ජනතාව බේර ගන්න අවශ්‍යයි. එක කාණ්ඩ පිළිබඳව මේ වෙලාවේ පුවත්පත්වල කොහොමද කරන්න ඕන කියලා වාර්තා කරනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමේ අපේ වගකීම. ඔව්. දැන් සමහර ඇන තියෙන්න පුළුවන් ගලවල මාරු කරන්න ඕනේ. මලකඩ වැදිච්ච තැන් ඇති ඒව මලකඩ සුද්ධ කරන්න ඕනේ. ඒ වගේම ලිහිසි තෙල් එහෙම නැත්නම් ග්‍රීස් ගාලා සුමට කරන්න ඕන තැන් ඇති. ඒ වුණත් සමස්තයක් විදිහට ගත්තම ලංකාවේ සෞඛ්‍ය යාන්ත්‍රණය ඊටාම දියුණු තැනක තියෙනවා කියලා අර බුද්ධික කියපු ඉලක්කමෙන් පැහැදිලි වෙනවා. ලංකාවේ ගැබිනි මව්වරුන් 3,19,000ක් පමණ ඉන්නවා කියලා වාර්තා වෙනවා. එතකොට ඉන්දියාවෙන් ඇහුවොත් මොකද්ද තත්ත්වය කියලා උත්තරයක් නැහැ. ඒකට මධ්‍යම ආණ්ඩුව එක ගණනක් කියයි. ප්‍රාන්ත ආණ්ඩුව එක ගණනක් කියයි. ඔය ඔක්කොම ටික එකතු කරගන්න සෑහෙන කාලයක් යයි. නමුත් ලංකාවේ මේ මොහොත වෙද්දි ගැබිනි මව්වරුන් 3,19,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා ඒ වාර්තා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් අනාවරණ කළා. එතකොට එයින් 400ක් විතර කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. අපේ දත්ත පද්ධතිය හොඳයි. එහෙමනම් අර කිව්වාගේ සමහර ඇන මාරු කරන්න වෙයි. සමහර තැන්වලට හොඳට ග්‍රීස් ගාලා හදාගන්න වෙයි. ගැබිනි මව්වරුන් විතරක් නෙවෙයි. දැන් පළවෙනි දෙවනි රැල්ල ආපු වෙලාවේදී වැඩිහිටි ප්‍රජාව ගැන කිව්වා. මැදිවියේ අය ප්‍රවේශම් වෙන්න කියලා මව්බිම් පුවත්පත මතක් කරනවා. අද මව්බිම් ප්‍රධාන සිරස්වලේ කිරුළුපන චතුර දේශාන් ලියනගේ වාර්තා කර සිටින්නේ අලුත් ප්‍රභේදයෙන් ශ්වසන ආබාධ ඉහළට වයස 50ට අඩු හා මැදිවියේ අය ප්‍රවේශමින් තුන්වන රැල්ලේ රෝගීන් 16,700 පණී කියලා වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. COVID-19 වෛරසයේ මුල් කාලයේ හැසිරුණ ආකාරය අනුව වැඩි වශයෙන් මහලු අය රෝගයට ගොදුරුවත් මේ වන විට වැඩි වශයෙන් අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසු වන අයට වැඩි වශයෙන් රෝග ලක්ෂණ පළ වී තිබෙන බව වාර්තා කර සිටිනවා අද මව්බිම පුවත්පත. ඒ මව්බිමේ ප්‍රධාන සිරස්වලයි උපුටා ගත්තේ. අපි සම්බන්ධ කරගන්න කල්පනා කරමු අද දවසේදී නියෝජ්‍ය පොලිස්පතිතුමන්ව අජිත් රෝහණ මැතිතුමන්ව උත්සාහයක් දරමු. එහෙම වුණොත් අපිට කොරෝනා පිළිබඳව අද තත්ත්වය දැන් ඊයේ දවසේදී ශරණශීල මැතිතුමත් අපිත් එක්ක සම්බන්ධ වුණා. තොරතුරු පැහැදිලි කරලා දුන්නා කොහොමද ඉස්සරහට යන්නේ මේ රට වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතනදී එතුමා පැහැදිලි කරලා දුන්නා අපිට මේ රටේ රෝගීන් වැඩි වෙනවා තමයි. හැබැයි ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ මේ සියල්ල හරි සූදානම්ෙන් ඉන්නේ. ජනතාවට තියෙන වගකීමක් තියෙනවා මේකත් හරියටම කරන්න කියලා. අපි අද උත්සාහ කරමු කොහොම හරි කරලා අජිත් රෝහණ මැතිතුමාව සම්බන්ධ කරගන්න. පොලිසිය පැත්තෙන් මොකද හැම තැනම විසිරී පැතිරී සිටින පොලිසිය. ඒතකොට රටේ ආරක්ෂාව වගේම ජනතාවගේ අනිකුත් කටයුතු
නීතිය සුරක්ෂිත කිරීමේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාවත් අද දැනගන්න හැකියාව ලැබෙවි. ඉන්දියාවේ සිට කිසිවෙකුට මෙරටට ඒම තහනම් කියලා අද දිනමින පුවත්පත වාර්තා කරන ප්‍රධාන පුවතට භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් තමයි දිනමිනට මේ වාර්තාව ගේන්නේ. ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු සංචාරකයෙකුට මෙරට ගොඩ බැසීමට අවසර නොදීමටත් දින නියමයක් නොමැතිව තීරණය ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍යාංශ වලින් උපදෙස් ලද අනුව ක්‍රියාත්මක වන පරිදි පියවරගත් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් වෙලා තිනවා. ඉන්දියාවෙන් කිසිම කෙනෙකුට ලංකාවට පැමිණෙන්නට බෑ. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇති බවත් ඒ වහාම ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරා. ඉන්දියාව තුළ දිනෙන් දින ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් උදුර හේතුවෙන් මේ පියවර ගත් බව කියලා සඳහන් කරලා තියෙනවා. ඉන්දියාවේ වෛරසය සම්බන්ධයෙන් අද විශේෂ පුවතකුත් වාර්තා වෙනවා. ඉන්දියාවේ වෛරසයේ විශේෂ ප්‍රභේද ගණනාවක් ඇති වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය වෛරසයට වඩා 18 ගුණයකින් ප්‍රබලයි. ඒක නිසා ඒ ලංකාවට රැගෙන ඒම නැත්නම් ලංකාවට ප්‍රක්ෂේපණය වීම නැවැත්වීම තමයි ප්‍රධානම කාරණාවක් බවට පත් වෙන්නේ මේ දිනවල. ඉන්දියාවෙන් ලංකාවට එන්නේ ගුවන් මගින් විතරක් නෙවෙයි. මුහුදු මගින් මේ බෝට්ටු වලින් දීවර ජනතාව අතරින් ලංකාවට ගොඩක් පිරිස එනවා කියලා පහුගිය කාලේදී හොයාගත්තා. ඒක නිසා කියන්න තියෙන්නේ අඳුරන මේ කිසිම කෙනෙකුට එන්න දෙන්නට එපා මේ රටට. ඒ ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් මුහුදු බල කලාපයේ සිටින දීවර ජනතාවට එහෙම මේ විශේෂයෙන් මතක් කළ යුතුයි. ඔවුන් කොයිතරම් අඳුරගත්තත් ඔවුන්ගේ එන වෛරසය දැන් කාටවත් අඳුරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒයි විශේෂ වන්නේ. මේ වැඩේ හරියන්නේ නැහැ මෙහෙම ගියොත් 2020 මුල් මාස 4ට ටොන් 800ක් ගෙනල්ලා මුහුණු ආවරණ ඒ නිසා ජනපති උපදෙස් දෙයි මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන් නවතයි කියලා දේශීය නිෂ්පාදකයන්ට ඉඩදීමේ අරමුණින් මේ තීරණයගත් බව සාලේ කුමාර ගුණසේකර වාර්තා කරනවා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන්නේ මේ. ඒ අනුව මුහුණු ආවරණ ගෙන්වීම සඳහා ගෙන තිබූ තීරණය ආනයනය කිරීම සඳහා ගෙන තිබූ තීරණය වෙනස් වෙනවා. චීනය ඇතුළු විදේශ රටවල වලින් පසුගිය කාලයේදී මුව ආවරණ ආනයනය කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට මුව ආවරණය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. දිනකට මුහුණු ආවරණ ලක්ෂ 15ක් පමණ පරිසරයට මුදා හැරෙන අතර ඒ දිනේදී බරපතල සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් වන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සඳහන් කරනවා. මේ අනුව මුව ආවරණ තුල තිබෙන ඇතැම් ප්ලාස්ටික් කොටස් නොදිරන තත්ත්වය නිසා මේ පරිසර ගැටලුව ඇති වෙනවා. ඒ නිසා දේශීය වශයෙන් මුහුණු ආවරණ නිපදවීම ආරම්භ ඇතයි කියලා අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා කියද්දී අද ලංකාදීපයේ ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා. ඇමති බන්දුල නැනෝ මුව ආවරණ හදන හැටි බලන්න යයි කියලා. මොකද පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමක් බන්දුල ගුණවර්ධන මහත්මයා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයාව ඉන්න කාලෙදී ලැබපු උපදෙස් මත පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් නිෂ්පාදනය කළ නැනෝ තාක්ෂණයේ සහිත මුව ආවරණයක් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හඳුන්වා දෙන ලැබූ නැනෝ මුව ආවරණ නිපදවීමට යොදා ගන්නා රෙදි නිෂ්පාදනය කරන බියගම කර්මාන්ත ශාලාව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ නිරීක්ෂණයට යහසු වුණා. මේක රෙදි වලින් හදන්නේ අර විදිය පරිසර හානියක් වෙන්නේ නැහැ. හොද පාවිච්චි කරන්න පුළුවන්. අලුත්ම භයානක වෛරසයක් ඉන්දියාවෙන් කියන ප්‍රවෘත්තිය දෙවෙනි පුවත්පතේ මුල් පුවතකට වාර්තා කරලා තියෙනවා. කීර්ති වර්ණකුල සූර්ය මේ වාර්තාව දිවයිනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. භයානක නව කොරෝනා වෛරසයේ ප්‍රභේදයක්, ද්විත්ව ප්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්ත වන බව හෙළිවෙයි කියලා සඳහන් කරලා තිනවා. මෙම නව ප්‍රභේදයේ පැවති ප්‍රභේදයට වඩා 18 ගුණකකින් ප්‍රබල බව සඳහන් වෙනවා. ද්විත්ව කොරෝනා ප්‍රභේදය ගැන තොරතුරු මුල් වරට තමයි අනාවරණය වුණේ. මේ වන විට කොරෝනා ප්‍රභේදය ආසාදනය වී ලක්ෂ 38ක් දක්වා වාර්තා වීම නිසා මුළු රටම හුදකලා කරන ලෙස ඉන්දියා රජයට දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. කොරෝනා ආසාදනය වීම නිසා හිටපු ප්‍රධාන ඇමති අජිත් සිං සහ ජම්මු කාශ්මීරයේ හර්යම් පක්ෂයේ නායක මොහම්මඩ් අස්රෆ්ද මිය ගොස් තිබෙනවා කියලා වාර්තා කරනවා. අති භයානක වෛරසයක් විදිහට දැන් ඉන්දියාවෙන් මේ වෛරසය ගලාගෙන එනවා කියලා සඳහන් වෙන්නේ. වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිහාර් ප්‍රාන්තයේ මැයි 15 වෙනිදාකම් වහලා තිනවා. ඉන්දියාව තුළ සියලුම උත්සවත් හිටවල තිනවා. ගත වූ පැය 24 තුළ 3780ක් ජීවිතක්ෂයට පත් වෙලා තිනවා ඉන්දියාවේ. මේ නිසාමයි අපි දිගින් දිගටම කියන්නේ පරිස්සම් වෙන්න ඕන, සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ දෙන උපදෙස් පිළිපදින්නට ඕන කියන කතාව. බුද්ධික ඊළඟ කාරණයට එළඹෙන්න කලින් මේ අපේ නිෂ්පාදකතුමා ඉන්දිකයි අපිට පුළුවන් දර මේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් එක්ක වාර්තාවක් ගේනෝනේ ක්‍රිෂාන් කාර්යව සමග ඡායාරූප වාර්තාවක්. ඒ ඡායාරූපයත් බලාගෙනම අපි ඊළඟට සූදානම් වෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගන්න දුරකථනයේ ඔස්සේ එතුමාව සම්බන්ධ කරගන්නදී මේ ඡායාරූපයත් බලාගෙනම ගියොත්
වැඩි වටිනෝ කොවිඩ් නීති කැඩූ අය කුදලයි කියලයි අරුණ පුවත්පත මේ ඡායාරූපගෙනන ජාතික පුවත්පත් බොහොමයකම තිබුණා. බුද්ධික අපිට කතා විස්තරයට අරගෙන යන්න පුළුවන් නේ. ඔව් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වෙලාවේ නීතිඥ අජිත් රෝහණ මැතිතුමන්. ආයුබෝවන් සුබ දැසනක්. අයිබෝන් සුබදැසන සුබදැසන නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද අරුණ පුවත්පතේ වාර්තා කරනවා කොවිඩ් නීති කැඩූ අය කුදලයි කියලා. ඔබතුමත් එක්ක කතා බහ කරනතුරු ඒ වාර්තාවත් අපිට පෙන්වන්න පුළුවන්. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ වන විට කොවිඩ් තත්ත්වය ලංකාවේ කොහොමද කියලා ඔබතුමාගේ ගණනය කිරීම සහ ආරක්ෂක අංශවල තත්ත්වයත් එක්ක මොකද වෙලා තියෙන්නේ මේ වෙනකොට තත්ත්වය? ඔව් ඇත්තටම දැන් අපි දන්නවා ඔබ කවුරුත් දන්නවා වෙන මේ අවුරුද්දයි මාස දෙකකට ආසන්න කාලය තුල වැඩිපුර කොවිඩ් රෝගීන් බිහි වෙන කාල පරිච්ඡේදය මේ කාල පරිච්ඡේදය ඒ වගේම විශේෂයෙන්ම අපි වැඩිපුර නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන කාල පරිච්ඡේදයත් මේ කාල පරිච්ඡේදය. ඉතින් දැන් මේ ඊයේ දවසේ විතරක් 435ක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම වලට අදාළව මේ වන විට 6000ක් විතර ඔක්තෝබර් 30 ඉඳලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඊයේ දිනේ තමයි අපි නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා එක දිනකදී වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්ත දිනය හැටියට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ 435 අතර කොළඹ මධ්‍යම ප්‍රදේශයේ කියන්නේ වේල්ල වීදිය පිටකොටුව ආශ්‍රිතව පැය දෙකක් තුල අපිට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. 101ක් මුහුණු ආවරණ නැතුව ඉන්නවා බස් නැවතුම් පොළේ ආශ්‍රිත ප්‍රදේශවල. ඉතින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ වෙන විකල්පයක් නැති හින්දා, ජනතාව කියන දේවල් අහන්නේ නැති හින්දා තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම ඊයේ දින විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල මෙදිවා සුරකුම් මධ්‍යස්ථාන, ටියුෂන් පන්ති, සිනමා මේ වගේ රෙස්ටොරන්ට් මේ ආශ්‍රිතවත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා පුද්ගලයෝ 12 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊට අමතරව 14 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා යොමු කරලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් පිට. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ අත්අඩංගුවට ගත්තාම උන්ට මොකද වෙන්නේ කියන? ඔය අත්අඩංගුවට ගත්තාම පොලිස් ස්ථාන මගින් අප ලබා දෙනවා සමහර අයට. සමහර අය නිරෝධායනයට යොමු කරනවා. සමහර පුද්ගලයන් ඍජුවම ඒ වරදේ බරපතලකම සලකලා අධිකරණ වලට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරන අවස්ථාවක් තියෙනවා. ඒ වෙනත් අප ලබා දුන්නාට පස්සේ ඕන් යම් දිනක අධිකරණයට පැමිණෙන්න ඕනේ. ඒ නඩුව පවරන දිනේදී අපි බොහෝ විට ප්‍රකාශයක් අරගෙන අප ලබා දෙනවා පොලිස් අප. නමුත් ඉදිරි දිනයකදී මේ නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඔවුන්ට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලබනවා. ඔව්. දැන් අපි දැක්ක ඔය ඡායාරූප වලින් එහෙමත් සහ ප්‍රවෘත්ති වලිනුත් දැක්ක යාපනය පොලිසිය කරපු විශේෂ වැටලීමක් අර අරුණ පුවත්පත කියන්නේ කුදලගෙන යනවා කියලා එහෙම. එතකොට එහෙම උස්සගෙන යන්න පුළුවන්ද? පාරේ ඉන්න අරගෙන යන්න පුළුවන්ද? නීතියක් තියනවද එහෙම? නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් ඔබ බැලුවොත් එහෙම මේ නිරෝධායන වීතීන් වලට අදාළව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ තියෙන ගැසට් නිවේදනයේ විශේෂයෙන්ම 1925 සහ 2020 ඔක්තෝබර් 15 වෙනිදා ගැසට් නිවේදන දෙක ඒ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළා තියෙන ඒ රෝගය වළක්වා ගැනීමට පුද්ගලයන්ගේ සංචාරණය සීමා කිරීම, ඒ වගේම පුද්ගලයන් එක් ස්ථානයක ඉඳලා තව ස්ථානයකට රැගෙන යාම, එහෙම නැත්නම් රැගෙන ඒම යම් පරිශ්‍රයක් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීම, ලබා ගැනීම මේ සියලු කරුණු සඳහන් වෙනවා. ඉතින් ඒ ප්‍රොපර් ඔතොරිටි නැත්නම් නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ බලය ශ්‍රී ලංකා පොලිසිය වෙත පවරා දීලා තියෙනවා. ඒ ගැසට් නිවේදනයේ ප්‍රකාරව ඒ අනුව තමයි පොලිසිය ක්‍රියා කරනු ලබන්නේ. අපේ කිසිම අරමුණක් නැහැ මිනිස්සුන්ට හිරිහැර කරන්න. ඒ අරමුණ වෙන්නේ මේ රෝගය වළක්වා ගන්න. එකක් ඒ අයට නිසි උපදෙස් ලබා දෙන්න, අනිත් පැත්තේ නීතිය ක්‍රියාත්මක කරන, අනිත් පැත්තේ අනිත් අයට එවැනි ක්‍රියාවල නොයෙදීම සඳහා ආදර්ශයක් ලබා දෙන්න. ඔබ දකින්න ඇති දර්ශන පහර දීම් ඒ වගේ ඒවා කිසිවක් තිබුණේ නැහැ. නමුත් ඒ අය ඊටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමානුව එවැනි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. යම් යම් අතපසුවීම් තියෙන පුළුවන්. නමුත් ඔවුන්නේ කරලා තියෙන්නේ සත්භාවයෙන්. හොඳයි සමාවෙන්න මේ දැන් මෙහෙම අවස්ථාවකදී කාට හරි කියන්න පුළුවන් කෝ වරෙන්තු ඕනේ නේද මාව එහෙම ගෙනියන්න පුළුවන්ද එහෙම කියලා අපි කියන්නේ සාමාන්‍ය ව්‍යවහාර කිව්වොත් අර ගේම ඉල්ලනවා කියලා පොලිස් නිලධාරීන් දෙක එහෙම කරන්න පුළුවන්ද? එහෙම කළොත් තවත් වරදක් වෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව්. එතකොට පොලිස් නිලධාරීගේ රාජකාරියට බාධා කිරීම කියන සාපරාධී බලහත්කාරයේ කියන වර්ධ සිද්ධ වෙනවා. ඒක ලංකා දන්නේ සංග්‍රහයේ
183 වගේම 344 වගන්තියන්ට දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. වරින්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිරෝධායන රීතියක් කඩ කරපු අවස්ථාවකදී දඬු නීති සංග්‍රහය 264 සහ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 4 සහ 5 වගන්ති අනුව වරදක් වෙන්නේ. ඒ අනුව එවැනි වරදක් සම්බන්ධයෙන් වරින්තුවක් නොමැතිව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි. හොඳ මේ වන විට හුදකලා කරලා තියෙන ප්‍රදේශ සම්බන්ධයෙන් ඔබතුමාට යමක් පැහැදිලි කරන්න පුළුවන්ද? කොයිතරම් ප්‍රදේශ ප්‍රමාණයක් වහලා තියෙනවද? එකින් එක ඔක්කොම කියන්න බැරි වෙයි. මොන වගේ පැතිවලද මේක වෙලා තියෙන්නේ? කවද්ද හුදකලා ප්‍රදේශ නිරෝධානයෙන් ලක් කරන්නේ නැත්නම් ආපහු ලිහිල් කරන්නේ කවද්ද කියලා දැනගන්න පුළුවන්ද? ඔය ඇත්තටම ඉතින් ඒ ස්ථාන නම් මෙහෙම සඳහන් කරන්න බෑ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මොකද එකම දේ තමයි මේ සම්බන්ධව තීරණය ගන්නේ සෞඛ්‍ය බලධාරීන් තමයි. ඒ සෞඛ්‍ය බලධාරීන් එක්ක බුද්ධ්‍යංශ මේකට දායක වෙනවා. ඒ ප්‍රදේශයේ කන්ටැක්ට් නැත්නම් මේකට සම්බන්ධ වෙච්ච කට්ටිය කවුද කියලා. ඉතින් ඒ ගැන සෞඛ්‍යාංශ තීරණය කරන්නේ ඒ ප්‍රදේශයෙන් මේ ආසාදිතයෝ හමුවීම ගැන සලකලා බලලා ඒක ස්ප්‍රෙඩ් වෙන්නේ නැත්නම් සමහර වෙලාවට දවස් 14ක් 21ක් ඒවයි කාලයක් ඇතුළත ඒක අවසන් වෙයි. අපිට ඒක කියන්න බෑ තාම. නමුත් සමහර ඇත්තටම හුදකලා කරපු ප්‍රදේශ ඒ හුදකලා බවින් ඉවත් කරලා තියෙනවා. නැවත සමහර ප්‍රදේශ හුදකලා කරලා තියෙනවා. ඒක සම්පූර්ණ මේ වෛද්‍යවරුන් එහෙම නැත්නම් වසංගත රෝග අංශය මගින් සිදු කරන නිර්දේශ මත සිදු කරන ක්‍රියාවක්. ඔව්. හැම වෙලාවකම අහනවානේ ලොක්ඩවුන් එකකට යනවද නැද්ද කියලා. ඔව්. අද මේ ප්‍රශ්නේ සාම්ප්‍රදායික ප්‍රශ්නය ඔබතුමාගෙන් අහනවා. ලොක්ඩවුන් එකට යන එකක් ගැන මේ දවස්වල කතා බහක් කරනවද? ඔබතුමාලගේ කොවිඩ් මර්ධන කමිටුවෙන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් සූදානම් වී යුතුයිද? එහෙම දෙයක් වෙන්නේ නැද්ද? මම නම් දන්න විදිහට එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙම දෙයක් මොකද ලෝකයේ මුලින්ම තමයි ඔය රටම ලොක්ඩවුන් කරනවා කියන සංකල්පේ කොවිඩ් එනකොටම ආවේ. නමුත් දැන් මේ සංකල්පෙන් බැහැර වෙලා තියෙනවා ලෝකයේ හැම රටකම. දැන් මේ නව සාමාන්‍යකරණය කියන සිද්ධාන්තය තමයි ලෝක රටවල් අනුගමනය කරන්නේ. මොකද ලොක්ඩවුන් කරනවා නම් අඩුම ගානේ 2024 25 වෙනකන් ලොක්ඩවුන් කරන්න ඕනේ. ඒ එහෙම කරන්න රටකට පුළුවන්ද? මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු කොහොමද කරන්නේ? නව සාමාන්‍යකරණය කියන සංකල්පය තියෙන්නේ රටවල් පවත්වාගෙන යනවා විවෘත කරලා අවශ්‍ය වුණොත් කුඩා ප්‍රදේශ විකලා කරනවා. නමුත් කොවිඩ් රෝගය වළක්වා ගන්න අවශ්‍ය සියලුම පියවර ගන්නවා. මේක තමයි සංකල්පය. කොවිඩ් හදාගන්නේ නැතුව කොවිඩ් පතුරවන්නේ නැතුව රටවල් ගෙනියනවා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා. ඉතින් මේ සිද්ධාන්තය තමයි අනුගමනය කරන්නේ. මම දන්න ආකාරයට එහෙම රටම ලොක්ඩවුන් කිරීමක් සිදුවන්නේ නැහැ. රටම ලොක්ඩවුන් කිරීමක් එහෙම තීරණයක් නෑ. රට සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන බුද්ධ විතරක් නෙවෙයි අලුත් හත් හදා බැලීම් පවා සිදු කරනවා. ඊයේ සිද්ධ වුණා හයිලෙවල් පාරදී රථවාහන තදබදයට අලුත් තාක්ෂණ යොදා ගන්න පොලිස් මූලස්ථානයේ රථවාහන පොලිසිය ඊට පස්සේ විශේෂ කාර්ය බලකාය ගුවන් හමුදාව එකතු වෙලා මේක නියම ව්‍යාපෘතියක්. ඊයේ වැඩේ සාර්ථකද? මොකද නියෝජ්‍ය පොලිස් පත්තුමනි මේ කෙරෙන්නේ? ඔව් අතිශයින්ම සාර්ථකයි. හැබැයි ඉතින් එකම දෙයක් ඊයේ සිද්ධ වුණා අර අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඊයේ වාහන ආවේ නැහැ. මොකද ඊයේ එහෙම ලොකු වාහන තදබදයක් හයිවේල් මාර්ගයේ තිබුණේ නැහැ. මේ කොවිඩ් නිසා වෙන්නේ නැති. මොකද වෙනදට තද වාහන තදබදයක් තිබෙනවා. ඒක අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අත තමයි ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි ගුවන් හමුදාවයි විශේෂ කාර්ය බලකාය එකතු වෙලා අපි විශේෂ රථයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් නව තාක්ෂණය උපයෝගී කරගෙන එක් පැත්තකින් රථවාහන තදබදය අඩු කරන්නත් අනෙක් පැත්තකින් මේ අධික පැය නැත්නම් වාහන වැඩි වෙලාවල් වලදී වැරදි කරන විදුරන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්නත් මේ ක්‍රමවේදය යොදා ගන්නවා. දැන් හයිවේල් පාරේ තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. නමුත් තව ඉදිරියේදී විශේෂයෙන්ම 120 පිළියන්දර පාර, ඊළඟට දාලු පාර, ලෝ ලෙවල් පාර, පාර්ලිමේන්තු පාර, ඒකම නුවර පාර, ඊළඟට මීගමුව මාර්ගයේ මේ මාර්ග ආශ්‍රිතවත් මේ ක්‍රියාදාමයේ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට කලින් දේශපන්දු තෙන්නකෝන් මහත්මයා තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට හිටියේ රථවාහන අංශය බාරව. දැන් ඒ වෙනසක් සිදු වෙලා කියලා ආරංචියක් තියෙනවා. ඒ ඇත්තද? කවුද එහෙමනම්? ඔව් රථවාහන අංශය බාරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරලා තියෙනවා. ඔහු හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හැටියට. නමුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රථවාහන සම්බන්ධව දැනට කටයුතු කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. අපි විවිධ කාරණා ඉසව් කිහිපයක් එක්ක ඔබතුමා එක්ක කතා කළා. බොහොම ස්තුතියි ඒ තොරතුරු ලබා දුන්නට සහ විශ්වාසනීය ආකාරයට විශ්වාසය රෝපණය වන ආකාරයට අපිත් එක්ක මේ සංවාදය යෙදුනට අපි ළඟට මව්බිම් පුවත්පතට අවධානය යොමු කරමු. දිග රතු කලාපයක් ලෙස නම් කරද්දී ආසාදිතයන් 19යි
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් පිළියන්දලින් පෙරේදා පමණක් 122ක් චාමරාමට සූරියව වාර්තා කර සිටින්නේ. ඒ වගේම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ 14 වෙනි මහල වසා දමයි ජේ.ටී. සිල්වා වාර්තා කරනවා මව්බිම් පුවත්පතට කොවිඩ් භාව තහවුරු වී රෝහලකට යොමු කරන තෙක් මොකද කරන්න ඕනේ කියලත් චතුරදේශාන් ලියනගේ වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතට. කොවිඩ් බව තහවුරු වෙලා රෝහලකට යොමු කරන තෙක් නිවසේ සෙසු අයකින් හුදකලා වෙන්න ඕනේ. හොඳින් මුව ආවරණ පැළඳින්න ඕනේ. නිතර අත් සෝදා පිරිසුදු කරගන්න ඕනේ. හැකිනම් වෙනම වැසිකිළියක් භාවිත කරන්න ඕනේ. එසේ නොමැති අවස්ථාවක ඒ භාවිත කිරීමෙන් පසු හොඳින් පිරිසුදු කිරීම, ඇඳ විවේකයෙන් සිටීම, හැකිතරම් දියරමය ආහාර ලබා ගැනීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා පවසනවා. ඒ වගේම සමහර උදවියට නියුමෝනියාව තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඒතකොට නියුමෝනියාව උත්සන්න වෙන ලක්ෂණ කියන්නේ මුලින්ම සුළු වශයෙන් මහන්සි වෙන විට හතිය ගැනීම, එක හුස්මක් ගැන වචන කිහිපයක් කතා කරගෙන යන්න බැරිවීම, එය නියුමෝනියාව උත්සන්න වීමක් නිසා ඇතිවෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම අය අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න කියලා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා කියනවා. ඒ අනුව 1990ට කතා කරන්න. එහෙම නැත්නම් රෝහල්ගත කිරීමක් අවශ්‍යයි කියලා හිතනවා නම් 19.6ට කතා කරන්න කියලා කියනවා. ඒ වගේම බුද්ධික මේ දින 10කින් ඇඳන් 1200ක කොවිඩ් රෝහලක් කියලා. අපි චීනෙන් තමයි මෙහෙම කතා ඉස්සර ඇහුවේ නැහැ. අපිත් ලෑස්ති කොරෝනා රෝගීන් වෙනුවෙන් දින 10ක කෙටි කාලයක් තුල ඇඳන් 1200ක නව රෝහලක් සීදු ඉදි කරන බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා උපට දක්වමින් මව්බිම් පුවත්පත වාර්තා කරන අරුණ පුවත්පත මෙන්න ඡායාරූපයක් පළ කරනවා. මෙය මෙරට ඉදිවන විශාලතම කොරෝනා නේවාසික ප්‍රතිකාර රෝහල වීමද විශේෂයයි. පැය 24ම මේක වෙනුවෙන් රණවිරුවන් වැඩ. දිනවෙන පුවත්පත අද වාර්තා කරනවා එක් ප්‍රෝටීන වෛරසයකින් වෛරසය හැසිරීම වෙනස් වෙනවා. බෝවීමේ වේගය සහ බරපතලකම් වැඩි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. ඒ වගේම තමයි වෛරසය පාලනයට ආයුර්වේද රෝහල් පද්ධතියත් එකතු වෙයි කියලා සඳහන් කරනවා. ඇඳන් 5000ක් කියලා වාර්තා කරනවා. ප්‍රතිකාර කරන නව රෝහල් සහ ආයතන 32ක් මේ විදිහට අද දිවෙන පුවත්පත වාර්තා කරලා තිනවා. විශේෂයෙන්ම වෛරසය පාලනය කරන්න ආයුර්වේද රෝහල් සහ ඒක කොහොමද එකතු වෙන්නේ? ආයුර්වේද රෝහල් 5000 ඉදිරියේදී මේ තොරතුරු සඳහා මේ වැඩ කටයුතු සඳහා කොහොමද එකතු වෙන්නේ කියන කාරණාව අද දිනමින පුවත්පත විශේෂ පුවතක් විදිහට වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා ශ්‍රයානි විජේසිංහ රුසියානු එන්නතේ දෙවන කොටස මැයි 15 වෙනි පසු කියලා. ඒ වගේම ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ වාර්තාවක් පළ වුණා ස්පුට්නික් 5 එන්නත් කිරීම ඊයේ ආරම්භ වුණා. මාදින්නාගොඩ ප්‍රදේශයෙන් ඡායාරූප වාර්තාවක් පළ කරනවා. වරුණි පෙරමුණ වාර්තා කරන අරුණ පුවත්පතට ශ්‍රී ලංකාවට මේ වසරේ ස්පුට්නික් එන්නත් ලක්ෂ 130ක් ලබා දීමට රුසියානු රජය පොරොන්දු වී තිබෙනවා. අමාත්‍ය මහාචාර්ය චන්න ජයසූරිය මහත්මයා කියන්නේ අනුව ලක්ෂ 65ක ශ්‍රී ලංකේය ජනතාවට මේ එන්නත ස්පුට්නික් 5 එන්නත ලබා දීමට නියමිතයි කියලා ප්‍රකාශ වෙද්දී ලංකාව කොවිඩ් මර්ධනය කිරීමේදී ප්‍රධාන මෙවලම් විදියට භාවිත කරන්නේ එන්නත්කරණය. ඒක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ලක්ෂ 130ක් ස්පුට්නික් 5 එන්නත ලැබෙනවා. එය ලක්ෂ 65ක ජනතාවට එන්නත්කරණය කරනවා. කොහොම වුණත් විද්‍යාවට වැඩි විශ්වාසය තියලා සම්පූර්ණ විශ්වාසය තියලා ඒ අතරේ ආශීර්වාදාත්මක ආධ්‍යාත්මික ශක්තියත් මේ සඳහා යොදා ගන්නට සූදානම්. කොරෝනා තුරන් වී ලෝකයටම සෙත් පතන විශ්ව ආගමික හෝරාවක් හෙට පැවැත්වෙන්නේ. ඒ අනුව සෑම ආගමික ස්ථානයකම හෙට මේ විශ්ව ආගමික හෝරාවට මුළු විශ්වයටම සුව සහනය පතා ආගමික ආශිර්වාදය ලබා ගන්නවා. යොහාන් බහසොරයි වාර්තා කර සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයක් මතයි ක්‍රියාත්මක වෙන්නේ. එහිදී බෞද්ධ ආගමික වැඩසටහන යටතේ තනිකායක මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද පිරිත් සජ්ජායනාව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පැවැත්වෙනවා. කතෝලික ප්‍රධාන දේව මෙහෙය සියලු ශාන්තිවරයන්ගේ දේවස්ථානයේදී මුස්ලිම් ආගමික ප්‍රධාන යාඥාව කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. හෙට හවස 5:46ට ජාති ආගම් පාට සහ පක්ෂ ભેදයෙන් තොරව මේ අපේ ලංකාදීප පුවත්පතින් උපුටා ගන්න මේ පුවත 5:46ට නිවෙස්වල ගිතෙල් පහනක් දැල්වා මේ විශ්ව ආගමික පූජාවට එක්වන්නයි කියලා ඉල්ලීමක් කරනවා. පක්ෂපාත ජාති ආගම් ભેදවලින් තොරව මේ කටයුතු පිළිබඳව මේ සිද්ධිය පිළිබඳව මේ විශ්ව ආශිර්වාද පූජාව පිළිබඳව ආශිර්වාද හෝරාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ ඒ පුවත මේ කටයුත්තේ සංවිධාන කටයුතුවලදී මුල් තැනගෙන ක්‍රියා කරන ස්වාධිරූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහත්මයාත් මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගීව සිටින ආකාරයේ ඡායාරූපය මගින් පෙන්눔 කරනවා. ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් සඳහන් කර සිටියා මේ විශ්ව ආගමික හෝරාව මුළු
විශ්වයටම සුව ශාන්තිය පතා කරන්නේ පක්ෂ පාට ආගම් ભેදවලින් තොර සියලු දෙනා එකතු වෙමු ගිතෙල් පහනක් දැල්වමු කියන ඒ සිහිපත් කිරීම කළා උන්වහන්සේ. සුදානම් අද පුවත්පතේ තොරතුරක් වාර්තා කරන්න මුඛාවරණයක් නැති 51ක් අත්අඩංගුවට කියලා ඡායාරූපයක් එක වාර්තා කරලා තිනවා. නිමල් එදිරිසිංහයි මේ ඡායාරූපය ඉදිරිපත් කරන්නේ. කොළඹ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර, කොළඹ එක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාර යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් වෙල්ලවීදී ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පේදුරාරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කළ විශේෂ මෙහෙයුමක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි නීතිපති තනතුරට සංජය රාජරත්නගේ නම යෝජනා වෙයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. දප්පුද ලිවේරා මැතිතුමන් 20 වෙනිදා හෝ 24 වෙනිදා පත්‍ර දෙකක දෙවිදිහකට වාර්තා වුණේ මේ ළඟදිම විශ්‍රාම යාමට නියමිතයි. ඉන් අනතුරුව නීතිපතිවරයා විදිහට සංජය රාජරත්නම් මැතිතුමාගේ නම යෝජනා වෙලා තියෙනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි වාර්තාවේ. නීතිපති දප්පුද ලිවේරා මහතා 20 වෙනිදා නීතිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් අනතුර පුරපාඩුවන නීතිපති තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම යෝජනා කර ඇති බව වාර්තා වෙනවා. එම සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා තියෙන බවත් වාර්තා කරනවා කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි අද පුවත්පතේ වාර්තා වෙනවා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවල කාල වෙනස 2023 වසරේ ඉඳලා තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහත්මයාගේ ප්‍රකාශයක් අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඔව් මත්තල ඉමදුව කඩුවෙල කොතලාවල කොට්ටාව දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 5ක් වසයි කියලා වාර්තා කරනවා අද ලංකාදීප පුවත්පත. මත්තල ඉමදුව කඩුවෙල කොතලාවල කොට්ටාව දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 5ක් වහයි කියලා ලංකාදීපය කියද්දී අද තවත් සංදිස්ථානයකට ලංකාවේ මාර්ග සංවර්ධන ඉතිහාසයේ පැමිණෙනවා. ඒ තමයි රුවන්පුර අධිවේගයේ වැඩ අද අගමැති අතින් ආරම්භයි කියලා. ඉදිකිරීමට යෝජිත රුවන්පුර මාර්ගය කහතුළුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ අසලින් ආරම්භ වී ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩොල දක්වා ඉදිකරනවා. මෙහි සම්පූර්ණ දුර කිලෝමීටර 73.9ක්. අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණය භාවිත කරමින් අරලියගහ මන්දිරයේදී රුවන්පුර අධිවේගී මාර්ගය මිනිපුර අධිවේගී මාර්ගය ආරම්භ කරනවා. අධිවේගයෙන් වැඩ කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු හැමතුමාගේ ආරාධනෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා වාර්තා කරනවා ජාතික පුවත්පත්. අද පුවත්පතේ දැන්වීමකුත් වාර්තා වෙනවා. මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි මහතාගේ ආරාධනෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා සහ නිමල් ලංසා මැතිතුමා තමයි යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ඉන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් මේ ආරම්භ වෙනවා. කෝරළේ ඉමදී තමයි සිදු කරන්නේ පෙරවරු 10ට. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඩිජිටල් තාක්ෂණ ඔස්සේ මේකට සම්බන්ධ වෙනවා කියලා තියෙන්නේ. පළමු අදියර කහතුඩුවේ සිට ඉංග්‍රීසි දක්වා දුර කිලෝමීටර් 24.23යි. මන්තිරු 4ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරිමේ පිරිවැය බිලියන 54.7යි. කොන්ත්‍රාත්කරු ඉංජිනේරු ආයතනය කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දිනමින පුවත්පත විශේෂ පුවතක් වාර්තා කරනවා. මේක අපි දිගින් දිගටම කතා කරා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වගේම සෝෂල් මීඩියා එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය දාලත් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිතර පරීක්ෂා කිරීමෙන් හරියටම තහවුරු කරගත් තොරතුරු පමණක් වාර්තා කරන්න කියලා. නමුත් දිගින් දිගට මේ හරියාකාරව සිද්ධ වුණේ නැහැ. අද වෙන විට රජයේ තවත් ක්‍රියාමාර්ගයක් ගන්නට කටයුතු කරලා තියෙනවා. ගිනුම් හිමිකරුවන් නැති Facebook ගිනුම් ලක්ෂ 20ක් අත්හිටවනවා කියලා කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් රුවන්ත නිතුල්ගස්පිටිය වාර්තා කරනවා දිනවෙන පුවත්පතට. සමස්ත Facebook හිමි ප්‍රමාණය ගිනුම් හිමි ප්‍රමාණයන්ගෙන් හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති 127ක් වූ ගිනුම් ප්‍රමාණය ගිනුම් ලක්ෂ 20ක් විතර අත්හිටීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිත බව ජනමාධ්‍ය මැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි ගිනුම් නියාමනය සහ පාලනයට රජ්‍ය ව්‍යුහය පවතින අතර ඒ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ජනාධිපති නීතිඥ අලිස් සබ්රි මහතා හා තමා එක්ව සම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබ බවත් ඊට අනුමැතිය ලැබූ වහාම අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් ඇමතිවරයා ප්‍රකාශ කරා. එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමන ගෙවන විශ්වමාතායර හොරකම්, මැරකම් මේ සියලු දේවල් අපිට නවත්ත ගන්නට හැකියාව ලැබෙයි කියලා කියනවා. මේ වෙලාවේ ඔබගේ ගිණුමක් තියෙනවා නම් හරියටම ඒ ගිණුමේ අනන්‍යතාවය තහවුරු කරලා නැත්නම්
ඔබට හැකියාව තිබෙනවා පුළුවන් තරම් ඉක්මනට ඒ ගිණුමේ අනන්‍යතාවය තහවුරු කරගන්න. එහෙම නැත්නම් ඊටාත්ම ඉක්මනින් වැරදි නමකට වැරදි විදිහට අනන්‍යතාවය හැට තහවුරු කරගත්තු නැතු Facebook ගිණුම් හෝ වේවා මොනෑම සමාජ ජාලයක ගිණුමක් තියෙනවා නම් ඒ ඉදිරියේදී අහෝසි වීමට ඉඩකඩ තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. දිනෝෂ. ඔව්. බුද්ධික පොහොර පිළිබඳව කතා බහ ඇති වී තිබෙනවා. හැබැයි සමහරලාට හිතනවා කවුද මේවා ගැන කතා කරන්න කියලත් ඊතරමට මේක පිළිබඳව කතා කරන සහ නොකරන උදවි ඉරක් ගහලා පෙන්වන්න පුළුවන්. නයිට්‍රජන් පොහොර වලින් 80%ක් නාස්ති වෙනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගියදා ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටි බව නයනතරංග ගමගේ පවසනවා. දේශීයව භාවිත කරන නයිට්‍රජන් පොහොර වලින් 90%ක් පමණ නාස්ති වන අතර ඒ අවසන් වන්නේ වායුගෝලයට භූමියට සහ ජලයට එක්වීමෙන්. ප්‍රවාහනය සහ වෙනත් කර්මාන්තද වායු ප්‍රතික්‍රියාශීලී නයිට්‍රජන් උදාහරණ අතර එය තාපයට උරාගෙන ගෝලීය උණුසුම් වීම වේගවත් කිරීමට දායක වෙනවා. ඒ නිසා නයිට්‍රජන් පොහොර අපි පොහොර ගැහුවට වගාවට 80%ක්ම එක්ක තියෙන ගංගාවල එහෙම නැත්නම් වායුගෝලයේ කියලා ජනාධිපතිතුමා කියනවා. ඒ නිසා තමයි රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය නතර කරන්න කියලා තීරණ ගන්නේ. තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ආචාර්ය ඕමාරේ කස්සප අනුනාහිමිපාණන් වහන්සේ පවසනවා රසායනික පොහොර තහනම කිසිසේත් වෙනස් නොකළ යුතුයි. මේක අභියෝගාත්මක ප්‍රකාශයක්. මේක අමාරුයි කරන්න. මේක කියනකොටම ඇහැරුණු උදවිය ඇති. Tamanට සිදුණු අලාභය ගැන හිතලා පාඩුව ගැන හිතලා මේකට අවි අමෝරා ගන්න සූදානම් වෙලා ඇති කියලා උන්වහන්සේ සඳහන් කරද්දී නයනතරංග ගමගේ ඒත් එක්කම අරුණ පුවත්පතේ වාර්තා කරනවා රසායනික පොහොර තහනම් කළොත් කෘෂි රසායන 40%කින් පහළ වැටීමේ අවදානමක් තියෙනවා කියලා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා සඳහන් කර සිටිනවා. මේකෙන් සාගතයක් ඇති වෙන්න පුළුවන්, ගොවි ජනතාව විපතටපත් වෙන්න පුළුවන් එහෙම කියලා කියනවා. හැබැයි අර උමාරේ කස්සප අනුනාහිමියන් කියනවා ජනාධිපතිතුමනි ඔබතුමා තනි වෙන්න දෙන්නේ නැහැ. ඔබතුමා තනි කරන්නේ නැහැ. මතක තියාගන්න මේක ආපස්සට ගන්න එපා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. අපි යමු දැන් කාටුන් බලන්න. මේ කාටුන් බලන වෙලාව කවිත් අපිත් එක්ක ඉන්නවා. කවිත් අපිත් එක්ක ඉන්නව ගම කවි කියලා ගන්නවා. දවසේ පද 4ෙන්ම ආරම්භ කරන්නම් විදුරා බෙනාගේ දවසේ පද 4 මල්පැණි සේම බීලා නැලවුණු පැණිය කතා සාප්පුවේ ලොක්කා බිව් පැණිය සුව ඇමෙතිනිය දිව ගා රස බැලු පැණිය ධම්මික පැණි නළුව මෙලෙසට නිම වුණිය. සාමාන්‍යයෙන් බුද්ධික ගස් සතු කපනවා, පොල් කඩනවා, තැඹිලි බානවා ඔහොම යනවනේ. ඔව්. උදේ විමලසර කියනවා පිළියන්දල පැත්තෙත් එහෙම කෙනෙක් ඉන්නවලු. වහපු වරිනවා, වහලා තියෙන ඒවා ඇරලා දෙනවා. කවුද? කවුද බලන්න මේ? අරුණ පුවත්පතේ හසන්ත විජයනායකගේ හුරේරා පොකට් කාටුනය ධම්මික පැණිය නිෂ්පාදනය කිරීම තහනම් කරලා ඒලියන්තට සතුටු ඇති සර්. කාටුන් තවත් තියෙනවා. ඔබ බලන්න පත්තර අපි සූදානම් වෙන්න විශ්ව ආශිර්වාද හෝරාව පිළිබඳව දැනුවත් කරන්නට 7 වෙනි පැය සූදානම්. අපි අදට ඔබෙන් සමුගන්නවා හැමදාම කියන වගේ පරිස්සම් වෙන්න. එහෙම වුණොත් අපිට මේ රට බේර ගන්න හැකියාව ලැබෙයි. ගිහලා එන්න. ලස්සන දවසක් ඔබට.